අද අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන. අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ පදාර්ථයේ සන්නායකතාව ගැන. සන්නායකතාව නම් පදාර්ථ කොටස් තුනකට බෙදෙනවා. සන්නායක, කුසන්නායක සහ අර්ධ සන්නායක විදිහට. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපි වැඩිම කතා කරන්නේ මේ අර්ධ සන්නායක කියන කොටස ගැන. අර්ධ සන්නායක අපි මුලින්ම කතා කරමු සන්නායකය. සන්නායකයක් කියන්නේ විභවාන්තරයක් යටතේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් දෙයක්. උදාහරණ විදිහට ලෝහ. ලෝහ හැම එකම විද්‍යුත් සංයනය කරනවා. ඊළඟට අපි කුසන්නායක. එහෙම නැත්නම් පරිවාර ගැන කතා කරොත් මේ දේවල් වලට විභවාන්තරයක් දුන්නට මේක හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධාරාවක් ගලන්නේ නැහැ. එතකොට අපි අර්ධ සන්නායක ගැන කතා කරොත් මේකේ තත්ත්වය වෙනස් වෙනවා. මේක හරහා යම්කිසි ධාරාවක් ගලන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේක අර මේ සන්නායකයට තරම් ප්‍රබලව ධාරාවක් දෙන්නේ. මේ කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. ඒත් මේකෙත් යම්කිසි දුරකට සන්නායක ලක්ෂණ පෙන්වන්න කරනවා. අර්ධ සන්නායකන උදාහරණ විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් සිලිකන්, ජර්මේනියම් වගේ දේවල්. මේ අර්ධ සන්නායක කිසිම දෙයකට මිශ්‍ර කරන්නේ නැතුව අපි සංශුද්ධ තත්ත්වයෙන් ගත්තොත් ඒකට අපි කියනවා නිසග අර්ධ සන්නායක කියලා. අපි ඒනොට මේ දැන් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී කතා කරන විදිහට මේව පාවිච්චි කරන්නේ තව මූලද්‍රව්‍ය එක්ක මිශ්‍ර කරලා. ඒ අපි මිශ්‍ර කරන්න පාවිච්චි කරන්නේ දැන් අපි සිලිකන් ජර්මේනියම් නේද? සිලිකන් ජර්මේනියම් කියන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යය. එතකොට අපි ඒකට මිශ්‍ර කරනවා තුන්වෙනි කාණ්ඩේ හරි පස්වෙනි කාණ්ඩේ හරි මූලද්‍රව්‍යය. තුන්වෙනි කාණ්ඩේ හරි පස්වෙනි කාණ්ඩේ හරි මූලද්‍රව්‍යය. අපි මේකට කියනවා මාන්ත්‍රණය කරනවා කියලා. අපි මේ මාන්ත්‍රණය කරනවා කියලා කියන්නේ මේ හතරවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයට තුන්වෙනි කාණ්ඩේ හෝ පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යකින් බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරන එක. මේ විදිහට මාන්ත්‍රණය කරාට පස්සේ ඒකේ අර්ධ සන්නායක ගුණ වැඩි වෙනවා. අපි දැන් බලමු කොහොමද මේක මේ අර්ධ සන්නායකකින් කරන්ට් එකක් යන්නේ කියලා. කියන්නේ සන්නායක විදිහට ක්‍රියා කරන්නේ කොහොමද කියන එක අපි බලමු. අපි ඉස්සෙල්ලාම බලමු සිලිකන්. සිලිකන් පරමාණුවක් තියෙනවා මේ විදිහට. මේකට තව සිලිකන් පරමාණු හතරක් වටේට බෙදලා තියෙනවා. මේකත් සිලිකන්, මෙතන මේකත් සිලිකන් දෙකක් තියෙනවා. මේවා බැඳලා තියෙන සමතන් විදියට. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි, මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි, මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි, මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි විදියට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට මෙතන මැද තියෙන සිලිකන් එක වටේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒතර අෂ්ටකය සම්පූර්ණයි. ඒ විදිහටම මේ අනිත් හතරම වටේ තියෙන සිලිකන් පරමාණු හතරම වටේ මේ විදිහේ සිලිකන් තියෙනවා. එතකොට කොහොමද මේකෙන් විද්‍යුත් සංයනය වෙන්නේ? මේකට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්න ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ විදිහට පැත්තකට අයින් වෙන්න පුළුවන්. මේ විදිහට අයින් වුණාම මෙතන ඉලෙක්ට්‍රෝන එකට වේකන්සි එකක් හැදෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකට තව ඉලෙක්ට්‍රෝනයක් ඉන්න ඉඩ තියෙනවා එතන. හිස් තැනක් තියෙන්නේ. අපි ඒ වගේ හිස් තැන කියන කුහර කියලා. හිස් තැනකට කියන කුහරයක් කියලා. ඒ ඉලෙක්ට්‍රෝන එකට ඉන්න පුළුවන් අවකාශයක් ඒනොට එතන ඉලෙක්ට්‍රෝනයක් නැහැ. එතකොට මෙන්න මේ වගේ මෙතන හරි මෙතන හරි මෙතන හරි යම් කිසි තැනකින් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් පයින්නවා හිඩසට. එහෙන් පැනනහම මෙතන හිඩස පිරෙනවා අලුතෙන් නිසා හැදෙනවා. ඒ හිඩසට කලින් විදිහටම වෙන තැනකින් ඉලෙක්ට්‍රෝනයක් පයින්නවා. මේ විදිහට මේක දාමයක් විදිහට සිද්ධ වෙනකොට මේක හරහා ඉලෙක්ට්‍රෝන එක පැත්තකට ගලනවා. එක පැත්තකට කියන්නේ ධන දැන් මේ විභවාන්තරයක් යටතේ කරන්නේ. විභවාන්තරයක් යටතේ කරද්දී මේක ධන පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ධන ආරෝපිත පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන ඒ පැත්තට යද්දී සම්මත ධාරාව කියන එක
ඉලෙක්ට්‍රෝන වලට ප්‍රතිවිරුද්ධ දිශාවට ගන්නවා. අපි දැන් කතා කරමු මාන්ත්‍රණය කරාම මොකද්ද වෙන්නේ කියලා. මාන්ත්‍රණය කරාම මේකේ මේ වගේ තැනකට අපි මේක ફોස්ෆරස් එක්ක මාන්ත්‍රණය කරා කියලා ගමු. එතකොට මෙතන තියෙන්නේ ફોස්ෆරස්. මේකේ ફોස්ෆරස් මේ ඊතලට මහමු. මෙතන ફોස්ෆරස් තියෙනවා. ફોස්ෆරස් වටේටත් තව සිලිකන් බැඳලා තියෙනවා හතරක්. සිලිකන් මසුන් කරමු. සිලිකන් තියෙනවා මෙතනත් සිලිකන් තියෙනවා. මේ එතකොට දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා මෙතන ફોස්ෆරස් වලට ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා දැන් මෙතන බන්ධන හදන ඉලෙක්ට්‍රෝන හතරක් දීලා තියෙනවා තව ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර තියෙනවා එතකොට මේක හරහා කියන්නේ මෙතනින් අර තනිවෙච්ච ඉලෙක්ට්‍රෝනයක් හැදිලා තියෙනවා තනිවෙච්ච මේ ફોස්ෆරස් වල මේ බන්ධන වලට සහභාගී වෙන්නේ නැති තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ફોස්ෆරස් එකතු කරාම මේ විදිහට වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන හින්දා මේකේ සන්නාගතව වැඩි වෙනවා. මේකේ මේකේ ඉලෙක්ට්‍රෝන පිටින් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය දන්නවා ඍණ ආරෝපණයක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ ඍණ ආරෝපණ වැඩිපුර තියෙනවා. ඍණ ආරෝපණ හරහා ඍණ ආරෝපණ හරහා විද්‍යුත් සම්නයනය කරන දේවල් වලට අපි කියනවා ඍණ කියන්නේ නෙගටිව්. එතකොට අපි මේකට කියනවා නෙගටිව් කියන අකුරෙන් නෙගටිව් කියන වචනෙන් n අකුර අරගෙන n වර්ගයේ අර්ධ සම්නයකය කියලා. n වර්ගයේ අර්ධ සම්නයකය. මේ විදිහටම අපිට පුළුවන් දැන් අපි මේ ફોස්ෆරස් ගත්තේ පස්වෙනි කාණ්ඩෙන්නේ. මේ විදිහටම අපිට පුළුවන් මේක වෙනුවට බෝරෝන් දාන්න. බෝරෝන් කියන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යය. අපි මේකම වෙනස් කරමු. එතකොට මේකේ තියෙන බෝරෝන්. එතකොට මෙහෙම දැන් බෝරෝන් වල පිටම කවචේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට බන්ධන වලට දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 3යි. මෙතන හතරක් තියෙනවා. ඒ බන්ධන හතරක් තියෙනවා නම් මෙතන එකක් තියෙන්නේ මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් නැතුව. මේක මේ වගේ තැනකට අපි ඉස්සෙල්ලා කිව්වා මේක කුහරයක් කියලා. කුහරයක් කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි හිස් අවකාශයක්. එතන ඉලෙක්ට්‍රෝන එකට ඉන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන එකට ඉන්න පුළුවන්. ඒ වුණාට එතන ඉලෙක්ට්‍රෝනයක් නැහැ. මෙතනක් තියෙන්නේ කුහරයක්. ඉලෙක්ට්‍රෝන අඩු තැනක්. මේ වගේ තැනක ඉස්සෙල්ලා කතා කරා වගේ මෙතන ඉලෙක්ට්‍රෝනයක් පයින්න පුළුවන්. එතකොට මෙතන හිඩස පුරවන්න මෙතනින් පයින්න පුළුවන්. මේ හිඩස පුරවන්න මෙතනින් මේ පැත්තට පයින්න පුළුවන්. මේ විදිහට මේක දාමයක් විදිහට දිගට යනවා. මේකෙදි මේ ධාරාව ඇති වෙන්නේ මේ කුහරයක් ඉන්න කුහරයක් දැන් ඉලෙක්ට්‍රෝනේ ඍණ නම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ ධන කියන තැන ඉඳලා අපි මේකට කියනවා මේ පොසිටිව් මේක ධන p අපේ පටන් ගන්න ඉන්න පොසිටිව් කියන එක p. මේක p වර්ගයේ අර්ධ සන්නායකයක්. p වර්ගයේ අර්ධ සන්නායකයක්. කියන්නේ දැන් මේක මතක තියාගන්න වැදගත් වෙයි. මේක ඒ කියන්නේ අපි තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාන්ත්‍රණය කරොත් මේකෙන් හැදෙන්නේ p වර්ගයේ අර්ධ සන්නායකයක්. අපි පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාන්ත්‍රණය කරොත් ඒකෙන් හැදෙන්නේ n වර්ගයේ අර්ධ සන්නායකයක්. ඒ කියන්නේ මේක තව පැහැදිලි කරොත් ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා නම් ඉලෙක්ට්‍රෝනයේ ඍණ හින්දා නෙගටිව්. ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියනවා නම් ධන හින්දා කියන්නේ තව ඉලෙක්ට්‍රෝනයක් ගන්න පුළුවන් ඉඩ තියෙන හින්දා ධන කියලා සලකලා මේක පොසිටිව් කියලා ගන්නවා. අපි දැන් කතා කරන්න යන්නේ සංදි දියෝඩ ගැන. එහෙම නැත්නම් ඩයෝඩ් ගැන. සංදි සිංහලෙන් කියන්නේ සංදි දියෝඩ කියලා තමයි. මේක හදලා තියෙන්නේ n වර්ගයේ අර්ධ සන්නායකයකුයි p වර්ගයේ අර්ධ සන්නායකයකුයි එක එක ගෑවෙන විදිහට තියලා. දැන් මේ පැත්ත අපි n කියලා ගත්තොත් මේ පැත්ත p කියලා ගත්තොත් මේ පැත්ත ඍණ ආරෝපණ තියෙනවා මේ විදිහට.
මේ පැත්තේ ධන ආරෝපණ තියෙනවා. මේ විදිහට ධනයි ඍණයි එක ළඟ තියෙනකොට මේවා එකතු වෙලා උදාසීන කලාපයක් හැදෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. මේක පහළින් හඳුත් මේ වගේ කොටසක් තියෙනවා. මේ හරිය ආරෝපණයක් නැහැ. මේ හරිය උදාසීන. මේ හරිය මෙහි ආරෝපණ තියෙනවා. මේ දැන් මේ දෙපැත්තේ තියෙන ආරෝපණ වලට මැද්දට ඇවිල්ලා එකතු වෙලා උදාසීන වෙන්න බෑ. මොකද මෙතන විභව බාධකයක් තියෙනවා. මේක කියනවා විභව බාධකයක් කියලා. මේක මේ පැත්තට එන්නේ මේ පැත්ත P. අපි මේකට මේකට විදුලිය සැප්පෙමු කොට දැන් මේ පැත්තට ඍණ දීලා මේ පැත්තට දන් දුන්නොත් වෙන්නේ මොකද්ද? මේ පැත්තේ ඍණ ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා, මේ පැත්තේ ධන ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ සීමාව පටු වෙලා යම් කිසි විභවයක් යටතේ මේක බිඳ වැටෙනවා. බිඳ වැටිලා ධාරාවක් ගලන්න පටන් ගන්නවා. ධාරාව ගලන්න පටන් ගත්තට පස්සේ මේක සන්නායකයක් විදිහටම හැසිරෙනවා. ධාරාවක් ගලන්න පටන් ගත්තට පස්සේ මේක සන්නායකයක් විදිහටම හැසිරෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ ධාරාව ගලන්න පටන් ගන්න තරම් විභවයක් මේකේ කෙලවරට දීලා නැත්නම් මේක කුසන්නායකයක් විදිහට හැසිරෙනවා. මේක තමයි දියෝඩයක තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ කියන්නේ යම් කිසි විභවයක් දක්වා මේක ධාරාවක් ගලන්නේ නැහැ. යම් කිසි විභවයකට පස්සේ ධාරාවක් ගලන්න පටන් ගන්නවා. එතකොට අපි මේකේ ධන ඍණ මාරු කරලා දුන්නා. ධන ඍණ මාරු කරලා මේ පැත්තට ධන දීලා මේ පැත්තට ඍණ දුන්නා. මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන ඍණ ආරෝපණ ප්‍රමාණය තව අඩු වෙනවා. මේ පැත්තේ තියෙන ධන ආරෝපණ ප්‍රමාණය තව අඩු වෙනවා. මැද්දේ තියෙන කොටස පරදිනවා. එතකොට මේක හරහා ධාරාවක් යන්න දෙන හැකියාව තවත් අඩු වෙනවා. එතකොට මේ අපි මේකට කියනවා ට්‍රාන්සිස්ටරයක පසු නැඹුරු අවස්ථාව කියලා. ට්‍රාන්සිස්ටරයක පසු නැඹුරු අවස්ථාව. අපි ඉස්සෙල්ලා කතා කරේ කියන්නේ මේ N පැත්තට ඍණ දීලා මේ පැත්තට ධන දුන්නොත් මේකට කියනවා පෙර නැඹුරු අවස්ථාව කියලා. පෙර නැඹුරු අවස්ථාව යටතේ යම් කිසි විභවයකට පස්සේ මේක හරහා ධාරාවක් යන්න පුළුවන්. මේ කරන්ට් එක පාස් වෙන්න පුළුවන්. පසු නැඹුරු අවස්ථාව යටතේ කරන්ට් එක පාස් වෙන්න බෑ. මේකේ උසස් පෙර මට්ටමේ ඉගෙන ගන්න සුළුතර වාහක වලින් කරන්ට් එක යනවා කියලා. ඒක ගැන දැම්ම මම හිතන්නේ ඕනේ මේ කියලා. ඒක සුළුතර වාහක ගැන මම හිතන්නේ මේ ඕලෙවල් වලට නෑ වෙන්නේ. ඒ සුළුතර වාහක වලින් ගියත් ඒ ගොඩක් පොඩි ප්‍රමාණයක් ඉඳගෙන නොසලකා හරින්නත් පුළුවන්. ඒක උසස් පෙරේදී නොසලකා හරලා තමයි ගණන් හදන්නේ. ඩයෝඩ් එකක් සංකේත උත්තරන්නේ මෙහෙම. මේ විදිහට ත්‍රිකෝණයක් තියෙනවා. මේකේ මේ කෙළවරට මේ පාදයට සමාන්තර ඉරක් ගන්නවා. මේ විදිහට තියෙනවා. මේකෙදි පෙර නැඹුරු අවස්ථාවේදී අපි මේ පැත්තට ධන දෙනවා, මේ පැත්තට ඍණ දෙනවා. පෙර නැඹුරු අවස්ථාවේ මේක අපිට මතක තියාගන්න පුළුවන්. මේක සිරස් විදිහට හැදෙන්නේ. මේකේ මෙන්න මේ ඉරිසියල් අපිට ගන්න පුළුවන් ඍණ ලකුණක් විදිහට සලකන්න පුළුවන්. මෙතන මේ ඉරිසියල් පොඩ්ඩක් දික් වුණාම මේක ධන ලකුණක් වෙනවා. ඒකෙන් අපිට මේක මතක තියාගන්න පුළුවන් ධන ඍණ පෙර නැඹුරු අවස්ථාවේදී ධන ඍණ එන්නේ කොහොමද කියලා. අපි මේක පරිපථයකට සම්බන්ධ කරොත් මේ විදිහට මේකේ
මේ පැත්තට ධාරාවක් ගලන්න පුළුවන්. අපි මේකෙම මේ පරිපථයේම කෝෂය අග්‍රමවල් කරොත් මේක කෝෂ අග්‍රමවල් කරලා ඇඳොත් මේකේ ධාරාවක් ගලන්නේ නැහැ. මේක අපි ප්‍රස්ථාරයට ඇඳුත් මේකේ විභව විචලනය. දැන් අපි මේක මේ පැත්තට යනවා යම් කිසි විභවයක් වෙනකම් ඒ විභවයෙන් පස්සේ මෙතන මේ පැත්තට ධාරාව මේ පැත්තට වෝල්ටේජ් එක. ඒ කියන්නේ විභවය. විභවය වැඩි කරන් යද්දී ඕනෑම ධාරාවක් ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඒ විදිහට තමයි කරන්නේ. ඒකට මේක ඇත්තටම මෙහෙම ඕනෑම ධාරාවක් ගණන්නවා කියලා කියන්න බෑ. ඒක අපි හරියටම ප්‍රස්ථාරය ගත්තොත් මේක මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. මේ පැත්තට ධාරාව මේ පැත්තට විභවය. මේක සාමාන්‍ය වෙන මට්ටමේදී මම හිතන්නේ මේ ප්‍රස්ථාරය ගන්නවනේ තියෙන්නේ. මේක පොතේ නම් මම දැක්කේ නෑ මේක මේ විදිහේ ප්‍රස්ථාරයක් තියෙනවා. මේ විදිහට තමයි වෙන්නේ. ඒ යම්කිසි වෝල්ටේජ් එකක් වෙනකම් යම්කිසි විභවයකට එනකම් මේ අග්‍ර දෙක අතර විභව අතර යම්කිසි විභවයකට එනකම් මේ කරා ධාරාවක් ගලන්නේ. ඒ යම්කිසි විභවයට ආවට පස්සේ මේ කරා ධාරාවක් ගලනවා. පසු නැඹුරු අවස්ථාවේදී කිසිම ධාරාවක් ගලන්නේ නැහැ කියලා තමයි සාමාන්‍ය වෙන මට්ටමේදී ඉගෙන ගන්න තියෙන්නේ. කිසිම ධාරාවක් ගලන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි දැන් මේ සර්කිට් එකට බල්බ් එකක් දැම්මම මොකද වෙන්නේ කියලා බලමු. මම මෙතන බල්බ් එකක් දානවා. මේකත් ඒ විදිහට බල්බ් එකක් දානවා. මෙතනදී මේ පරිපථය කියන්නේ පෙර නැඹුරු අවස්ථාවේ තියෙන පරිපථයේ මේ හයිකුල දෙන බල්බ් එක පත්තු වෙනවා. ඒ පසු නැඹුරු අවස්ථාවේදී මේ බල්බ් එක හරහා කරන්ට් එකක් යන්නේ නැහැ. එතකොට මේ බල්බ් එක පත්තු වෙන විදිහක් නැහැ. අපි දැන් ගමු ධාරා ඍජුකරණය කියන මාතෘකාවට. ධාරා ඍජුකරණය කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලාම කතා කරමු ධාරාවක් එන්නේ. අපේ ගෙදරට එන්නේ මොන වගේ කරන්ට් එකක්ද? මොන විදිහේ කරන්ට් එකක්ද අපේ ගෙදරට එන්නේ? කියන්නේ. දැන් ජාතික විදුලි බල මණ්ඩලයෙන් අපිට මොන වගේ කරන්ට් එකක්ද දෙන්නේ? අපිට දෙන්නේ මෙන්න මේ විදිහට කාලයත් එක්ක අඩු වැඩි වෙන විභව විදුලි සැපයීමක් තමයි අපිට තියෙන්නේ. කාලයත් එක්ක අඩු වැඩි වෙන එක. මේ පැත්තට විභවය නම් මේ පැත්තට කාලය. එතකොට මේක මේකේ මෙන්න මේ හැඩේ තියෙන මෙන්න මම වෙනම දින්නා මෙන්න මේ හැඩේ තියෙන මෙතන උපරිම විභවයක් තියෙනවා. මේක යන අවම විභවයක් තියෙනවා. මෙතන මේක විදිහට උපරිම විභවයකයි අවම විභවයකයි තියෙනවා. මේකට ඉන්න වෙනවා. මෙන්න මේ වගේ දැන් මේ කොටස තියෙනවනේ. මේ කොටසට අනුරූප මෙතන කාලය අක්ෂය නම් මේ කොටසට අනුරූප කාලය වෙන්නේ තත්පරයකින් 50 එකක්. තත්පරයක් ඇතුළත මේ වගේ කොටස් මේ වගේ වක්‍ර 50ක් වෙනස් වෙනවා. ඒ අඩු වැඩි වීම 50ක් වෙනවා තත්පරයක් තුල. අපිට මේ කරන්ට් එක කෙලින්ම සමහර උපකරණ වලට දෙන්න බෑ. يعني දීලා සාර්ථක වැඩක් කරගන්න බෑ. දැන් අපි බල්බ් එකක් ගත්තොත් බල්බ් එකට මේක ප්‍රශ්නයක් නෑ. ඒක තත්පරයකට 50 පාරක් නිමිනිමිපත් වෙනවා. අපේ හැට එක සංවේදී වෙන්නේ නැහැ. අපේ හැට සංවේදී වෙන්නේ තත්පරයකට 10 පාරකට වඩා අඩුවෙන් සිද්ධ වෙන දේවල් විතරයි. තත්පරයකට 10 පාරකට වඩා 50 වැඩි හින්දා බල්බ් එක නිමිනිමිපත් වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි අපිට මේ වෙනස් වෙන කරන්ට් එක දෙන්න බැරි උපකරණ තියෙනවා. ඒ වගේ ඒවට අපි දෙන්න ඕනේ අර විදුලි කෝෂයෙන් වියලි කෝෂකින් ගන්න ධාරාව වියලි කෝෂකින් අපි ගන්න ධාරාව කාලයත් එක්ක එහෙම ලොකු වෙන කෝෂේ
බැටරි බහිනකොට ඒක යම්කිසි වෙනසක් වෙනවා. ඒ අර මේක අපි වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි සැලකන්නේ කාලයත් එක්ක. මේ සැලකිය යුතු කාලයක් යනකම් මේක වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා අපි සැලකනවා. මේක ත්‍රිගුණය. ඒ කියන්නේ මේක කාලයත් එක්ක නියතාවයක තියෙනවා. අපිට මෙන්න මේ විදිහේ කරන්ට් එකක් මේ කරන්ට් එකෙන් ගන්න ආකාරය තමයි ධාරා ඍජුකරණය යටතේ සාකච්ඡා කරන්න යන්නේ. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකකට වඩා තියෙනවා. ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ගැන සාමාන්‍ය පෙළට සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි අර්ධ තරංග ඍජුකරණය. ඒ තරංගේ මෙන්න මේ හැඩේ භාගයක් ඍජු කරනවා. ඒක කරන්නේ මෙහෙම. මේක කරන්නේ ඩයෝඩ් වලින්. මේ දියෝඩ වලින් තමයි මේ වැඩේ සම්පූර්ණයෙන් කරන්නේ. අපි කරන්නේ මෙන්න මෙතන තියෙනවා මේ විදිහට මේ ප්‍රත්‍ය මේකට කියනවා ප්‍රත්‍යවර්ත ධාරාවක් කියලා. ප්‍රත්‍යවර්ත ධාරා ජනකයක් මෙතන තියෙනවා. ප්‍රත්‍යවර්ත ධාරා ජනකය මෙතන තියෙද්දි අපි මේකට ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා එක ඩයෝඩ් එකක්. එක ඩයෝඩ් එකක් සම්බන්ධ කරලා මේක යම්කිසි උපකරණයකට අපිට දෙන්න ඕන එකට සම්බන්ධ කරන්න පුළුවන්. මේකේ ප්‍රත්‍යවර්ත මේකෙන් එන්නේ මේ විදිහට එක ඩයෝඩ් එකක් දැම්මට පස්සේ ඩයෝඩ් එක කරන්ට් එක යන්න පුළුවන් එක පැත්තකට විතරයි. ඒ නිසා මෙන්න මේ යට කැල්ල අයින් වෙනවා. උඩ කැල්ල විතරක් තියෙන මැද්දේ හිස් තියෙන එකක් වෙනවා. මේ පැත්තට වෝල්ටේජ් එක මේ පැත්තට කාලය. යට මේ එතනින් පල්ලෙහා කොටස අයින් වෙනවා. දිගටම පල්ලෙහා කොටස් ටික අයින් වෙනවා මැකිලා යනවා. එහෙම වෙන්නේ මේක හරහා දෙපැත්තටම කරන්ට් එක යන්නේ නැහැ. මේ පැත්තට දාන එකක් ආපු ගම නේද මේ උඩ කැල්ලක් ආපුවම මේ පැත්තටම කරන්ට් එක යනවා. මේක හරහාත් යනවා. මේ පැත්තටත් යනවා. ඊට පස්සේ මෙතෙන්ට ඍණ වුණ ගම මේක මේ පැත්තට කරන්ට් එකක් යන්නේ නැහැ. කරන්ට් එකක් යන්නේ නැහැ. එතකොට මේක මේ පැත්තට විතරයි කරන්ට් එක යන්නේ. ඒ කියන්නේ මේ කැලේ ටික විතරයි වැටෙන්නේ. ඊළඟට කතා කරමු පූර්ණ තරංග ඍජුකරණය කියන මාතෘකාව ගැන. පූර්ණ තරංග ඍජුකරණය කරන්න ඕන වෙනවා ඩයෝඩ් 4ක්. ඩයෝඩ් 4ක් පාවිච්චි කරලා තමයි පූර්ණ තරංග ඍජුකරණය කරන්නේ. අපි මේක මේ දෙන ප්‍රත්‍යවර්ත ධාරා ක්‍රමවලදී මෙතන ගොඩක් වෙලාවට අඳිනකොට අඳිනවා සමහර වෙලාවට ගොඩක් වෙලාවට අඳිනවා මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ කැලලකුත් එක්ක මම ඒ විදිහට අඳලා පෙන්නන්නම්. මේක ගොඩක් වෙලාවට දකින්න තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක සංකේතෙත් එක්ක තමයි. මේ පැත්තෙන් එනවා ප්‍රධාන පද්ධතියෙන් එන කරන්ට් එක මේ විදිහට. මෙතන විභාන්තරයේ 240 කරමු. මෙතන තියෙන 240ක් වෝල්ට්. පස්සේ මේ පැත්තට මේ ඔන්න මේ මෙතන විභාන්තරේ මේ වඩා පොඩි මේක අපි ගමු 12 වෝල්ට් කියලා. 12 වෝල්ට් මෙතන තියෙනවා. මේක 12 වෝල්ට්. මේ විභාන්තරේ අපි මේකට සම්බන්ධ කරනවා ඩයෝඩ් 4ක් මේ විදිහට. එක ඩයෝඩ් එකක් මේ පැත්තට යනවා. මේ පැත්තට තව ඩයෝඩ් එකක් එනවා. මේ කරන්ට් එක මෙතෙන්ට සම්බන්ධ. මේ වයර් එක මෙතෙන්ට සම්බන්ධ වෙනවා. මෙතනින් අවුට්පුට් එකක් ගන්නවා. මෙතනින් තව අවුට්පුට් එකක් ගන්නවා. මෙතන මේක මේ රූපතරණ අච්චු පොතේ තියෙනවා. මේ රූපතරණ මතක තියාගන්න. මෙතනින් මේ ලක්ෂයෙන්
මේ ඊතල දෙක එළියට යන පැත්ත තියෙන්නේ. මේ ඩයෝඩ් දෙක ඊතලේ එළියට යන පැත්තට තමයි තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ එකතු වෙන පැත්තට. මේ ඩයෝඩ් එක අපි අඳින ඊතල කොටස මෙතනදී දෙපැත්තට තියෙනවා මෙතනදී එක පැත්තට තියෙනවා. ඒ විදිහට මම කියමු මේක පැටලෙන්න තු අඳ ගන්න පුළුවන්. එතකොට මෙතනින් එන කරන්ට් එක දැන් මේක තමයි මෙතනින් අපි දෙන කරන්ට් එක. මෙතනින් එළියට එන්නේ මෙන්න මේ වේගය. මේ විදිහට එකක් තියෙනවා. මේක වෝල්ටේජ් එක මේක කාලය. මේ යට තිබ්බ කොටස යට කියන්නේ ඍණ පැත්තට ගිය කොටසත් ධන පැත්තට ගිහිල්ලා. එතකොට මේකෙන් එන්නේ මෙන්න මේ විදිහට උඩ විතරක්. මේක යට තිබ්බ කොටස උඩට ගිය මේ උඩට ගිය. මේකේ ධන විතරයි. ඉන්නේ ඍණ පැත්තට විචලනයක් නැහැ. මේකට කියනවා ඍජුකරණය කරපු තරංගයක් කියලා. මේ විදිහට තිබ්බ තරංගේ අපි මෙතෙන්ද ගිහිල්ලා තියෙනවා. මේක ඍජුකරණය කරලා තියෙනවා. අපි ඊට දැන් මේකත් අඩු වැඩි වෙනවනේ කියන්නේ ධන පැත්තෙම නෙමෙයි. බිඳුවේ ඉඳලා දැන් අපි මෙතන ධන 240යි ඍණ 240 අතර විචලනය වෙනවා. ධන 240යි ඍණ 240 අතර මේ වෝල්ටේජ් එක විචලනය වෙනවා. මෙතෙන්ට ගියාට පස්සේ මේක ධන 12යි බිඳුවයි අතර විතරයි විචලනය වෙන්නේ. බිඳුවට වඩා අඩු වෙන්නේ නැහැ. දැන් ඒකෝට අපි මේ තරංගේ ඍජුකරණය කරන කොටස කරලා තියෙනවා. අපි ඊළඟ මොකද කරන්නේ? අපි ඊළඟට මේ ධාරාව සුමටනය කරනවා. සුමටනය කරනවා කියලා කියන්නේ මේක මේ රැලි ගතිය අඩු කරගන්න. දැන් මේක සම්පූර්ණයෙන්ම මේ 12 බිඳුවෙන් පටන් ගන්න 12ට ගිහිල්ලා ආයෙ බිඳුව වෙනකම් අඩු වෙලානේ. මේ බිඳුව වෙනකම් අඩු වෙන එක නවත්තන්න ඕනේ. ඒකට අපි කරන්නේ මෙන්න මෙතෙන්ට දාගන්න කැපැසිටර් එක. කැපැසිටර් කියන්නේ ධාරිත්‍රයක්. මේ විදිහට ධාරිත්‍රයක් දානවා මේ පරිපථයට. එතකොට මේක මේ වෝල්ටේජ් එක වැඩි වෙන සීමාව තුළ මේක charge වෙනවා. වෝල්ටේජ් එක අඩු වෙන්න පටන් ගත්තාම ඒකෙන් ආරෝප එන්නේ. ඒකේ ගබඩාලා තියෙන කරන්ට් එක පිට කරනවා. ඒක පිට කරාට පස්සේ මේ ප්‍රස්ථාරය වෙනස් වෙනවා මෙන්න මෙහෙම. එතකොට මෙන්න මේ කැලේ ටික අයින් වෙලා යනවා. දැන් අර ඉස්සෙල්ලා තරම්ම විචලනයක් වෙන්නේ නැහැ. පොඩි විචලනයක් තියෙනවා. ඒවට සෑහෙන දුරට අර සරල ධාරාවකට අනුරූප තත්ත්වයට ඇවිල්ලා තියෙනවා.